2022 6 වෙනි මාස 11 වෙනි දින මුරලිය උදෑසන මුරලි. ओम शांति बाप दादा मधुबन सारय सुमिहिरि දරුවනි බ්‍රහමින් නෝවායින් පසුව පරම පියාගේ නාමය අවමන් වන අයුරින් එවන් හැසිරීම් කිසිවක් නොතිබේවා. ප්‍රශ්නය දේව සිසුන්ගේ මුවින් මතු නොවිය යුතු වචන මොනවාද? පිළිතුර ඉගෙන ගන්නට අපට වෙලාවක් නැහැ. මේ වචන ඔබේ මුවින් මතු නොවිය යුතුය. පරම පියා ඔය දරුවන්ගේ හිත මත කිසිම බරක් තබන්නේ නැහැ. සරලව ඔහු කියන්නේ පාන්දරින් අවදි වී මා සිහිපත් කරන්න. ඉන්පසු පැය භාගයක් හෝ පැයක් ඉගෙන ගන්න. ප්‍රශ්නය මිනිසුන්ගේ සැලැස්ම කුමක්ද? පරම පියාගේ සැලැස්ම කුමක්ද? පිළිතුර මිනිසුන්ගේ සැලැස්ම නම් එක්සේසත් කිරීමයි. මනුෂ්‍යයන්ගේ ආශාව එක් දෙයකි. නමුත් පරම පියාගේ සැලැස්ම නම් ව්‍යාජ භූමිය සත්‍ය භූමිය බවට වෙනස් කිරීමයි. එම නිසා සත්‍ය දේශයට යාම සඳහා ඔබ අනිවාර්යයෙන්ම සත්‍ය ගරුක වන්න ඕනේ. ගීතය මෙකල මිනිසුන්ට කුමක් වීද? ඕම් ශාන්ති. ඔය දරුවන් ඕම් ශාන්ති කියයි. ජීවාත්මයන්ට තම ශරීර තුලින් ඕම් ශාන්ති කිව හැකියි. ජීවාත්මයක් වූ මාගේ ආදී ධර්මයේ ශාන්තියයි. ඔබ මේ අමතක නොකළ යුතුයි. පරම පියාත් ඇවින් ඕම් ශාන්ති කියනවා. පරම පියා වාසය කරන්නේ ඔබ සාමින් සිටි ප්‍රදේශයේ. ඒ අපගේ සාමදනවසේම අපගේ නිවහනද වේ. පිටත ලෝවැසි උගතින් හෝ පණ්ඩිතයන් මේ නොදනි. ඔවුන් නිකම්ම ආත්මය සහ පරමාත්මය එකසේය කියා කියති. කිසිවෙකුටත් ජීවාත්මය පිළිබඳ දැනුම නැත. ජීවාත්මය කුමක්ද කියාවත් ඔවුන් නොදනි. තාරකාමෙන් කෝටි සංඛ්‍යාත ජීවාත්මයන් සිටී. සෑම ජීවාත්මයක් තුළම අවිනාශී චරිත කොටසක් නියමිත වී ඇත. එසේම ඔවුනොවුන්ගේ කාලයේදී ඒ ඉස්මතු වේ. පරම පියා මේ පහදා දෙන්නේ මෙහි අසුන්ගෙනයි. මේ පරම පියාට මිනිසකු තුළට නොපිවිස මිනිසකු නොවි පැහැදිලි කළ නොහැකි. ශරීරයක් මටත් අවශ්‍ය වෙනවා. නිර්මාණය කරද්දී ශරීරයක් අරගන්න සිද්ධ වනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙන් නිර්මාණය සිදු වෙයි. නිර්මාපක අශාරීරික ශිවා වේ. ඔහු මේ ප්‍රජාපිතා තුලින් පැහැදිලි කරන්නේ බ්‍රහ්ම කුමාර සහ බ්‍රහ්ම කුමරියන්ටයි. ශුද්‍රයන්ට නොවේ. මෙය අපගේ බ්‍රහමින් කුලයයි. මුලින් අප සිටියේ ශුද්‍ර කුලයේ. ඊට කලින් අප සිටියේ වෛශ්‍ය සහ ශාස්ත්‍රී කුලයේ. මේ දේවල් මිනිසුන් තේරුම් ගන්නේ නැහැ. මේ බ්‍රහමින් වරු පසුව
ශාස්ත්‍රීය වෛශ්‍ය සහ ශුද්‍ර කුලයන් වලට අයත් වන අය නිශ්චිත වශයෙන්ම දේවතාවරුන් බවට පත් වෙයි. හිස කුඩුම්බිය නම් බ්‍රාහ්මින්වරුන්ය. මුලින් අප සිටියේ ශුද්‍ර කුලයේ. එකල බ්‍රාහ්මණයන් හුරු වී සිටියේ කුඩුම්බිය ගව කුරයක් මෙන් දමන්නයි. ඔබ කරන්නේ කරණම් ගැසීමේ ක්‍රීඩාවයි. මම ඒ නොකරමි. ඔබ මෙකල චක්‍රේ යනවා. ඒ තරම් පහසු විෂයකි. සුදර්ශන චක්‍රධාරී ඔබේ නියම නාමයයි. එහෙත් මිනිසු ග්‍රන්ථ ආදී අනිකුත් දේවල් ලියා තිබෙන්නේ ඔබ සුදර්ශන චක්‍රධාරී වන්නේ මෙහිදී යන්න ඔබට වැටහි. කෙසේ වෙතත් එම ආයිත්තම් වල සංකේත දී තිබෙන්නේ දිවි දේවතාවන්ටයි. මන්ද ඔවුන් සම්පූර්ණයි. ඔවුන්ටයි එම සංකේත ගැලපෙන්නේ. ඔබ මේ දැනුම උකහා ගැනීම මගින් නැවත වරක් ලෝකපාලකයන් බවට පත් වෙයි. ඔබ දැන් මෙහි පුද්ගලිකවම අසුන්ගෙන සිටිනවා. මේ රුද්‍ර ඥාන යග්‍යාවක් සඳහා අනිවාර්යයෙන්ම බ්‍රාහ්මණයන් අවශ්‍යයි. යග්‍යාවක් නිර්මාණය කිරීම ශුද්‍රයෙකුට කළ නොහැකි. මේ යග්‍යාව නිර්මාණය කරේ රුද්‍ර ශිව බාබායි. එම නිසා බ්‍රාහ්මින්වරු අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. පරම පියා කියයි මා කතා කරන්නේ බ්‍රාහ්මින් දරුවන් සමග පමණයි. මෙය එවැනි යග්‍යාවක්. පරම පියා ආගමන්ම මේ යග්‍යාව නිර්මාණය කළා. අශේක පරිත්‍යාග කළ යාගයේ වශයෙන් හැඳින්වෙනවා. එනම් ස්වාධිපත්‍යයෙන් නිර්මාණය කිරීම සඳහා වූ යාගයයි. කොතනද? බාලතෙය්‍ය. බාබා නිර්මාණය කරන්නේ ස්වර්ණමය යුග ස්වාධිපත්‍යයයි. එම නිසා ඔබට මේ ශිව ග්‍යාන් යග්‍යා හෝ රුද්‍ර ග්‍යාන් යග්‍යා කිව හැකි. සෝමනාත් කෝවියත් ඔහුගේ වේ. ඔහුට බොහෝ නම් දී තිබෙනවා. මේට කියන්නේ යග්‍යාව කියයි. මේට පාසලක් කියන්නේ නැත. පරම පියා රුද්‍ර ග්‍යාන් යග්‍යාවක් නිර්මාණය කළා. යග්‍යාවට පාසලක් නොකියයි. යග්‍යාව නිර්මාණය කරනුයේ බ්‍රාහ්මණයන් විසිනි. පරිත්‍යාගශීලී බෝලානාත අහිංසක ස්වාමියා තමයි බ්‍රාහ්මීන් වරුන්ට දන් දෙන්නේ. ශිවා කියන්නේ ඔහුටයි. අහිංසක ස්වාමියා සියලු ධන සම්පත් වලට අධිපති ඔහු වේ. දැන් ඔහු සමගයි ඔබ මුහුණට මුහුණලා සිටින්නේ. බාබ් දාදා ඔය දරුවන් හදාගත්තා. මොහු ශ්‍රේෂ්ඨ මවයි. කෙසේ වෙතත් මව්වරු බලා ගැනීම පිණිස මමාපත් කළා. සියල්ලන්ට වඩා ඇය දක්ෂයි. ප්‍රධාන චරිතයයි ඇගේ කොටස. ජගදම්බා ඥාන දේවිය වේ. මහා ලක්ෂ්මීට ඥාන දේවිය කිව නොහැක. ලක්ෂ්මී යන නාමයේ අර්ථය ධනේ දෙවඟන යන්නයි.
ඔවුන්ගේ නිවසේ යම් අයෙකුට ලක්ෂ්මී කියන්නේ ධනය ඔවුන්ට බොහෝ ඇති නිසායි. ඔවුන් ලක්ෂ්මීගෙන් ඉල්ලා සිටින්නේ ධනය පමණයි. සෑම මාස 12ක් අවසානයේදී ඔවුන් ලක්ෂ්මීට යදිනවා. සැමගේ ආශාවන් ඉෂ්ට කරන්නේ ජගදම්බායි. ජගදම්බා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ බියණිය බව දරුවන් දන්නවා. ඇගේ නම සරස්වතී වේ. එක් නමක් සෑහේ. මවකුත් ඒ වාගේම දරුවනුත් සිටී. ශිව බාබාගේ දැනුමටයි ඔබ සවන් දෙන්නේ. පරම පියා ඇවිත් මොහුව බාරගත්තා. බ්‍රහ්මා යනුවෙන් නම් කැඩුවා. ඔහුත් කියන්නේ මම මේ අපවිත්‍ර ශරීරයට ඇතුල් වී සිටිමි. මේ කිසිවක් පොත්පත්වල සඳහන් වී නොමැත. ඔබ නවලොව සඳහා උත්සාහ කරමින් සිටින බව ඔබට වැටහේ. ඔබ කටු වලින් මල් බවට පත් වෙමින් සිටිනවා. පරම පියා බ්‍රහ්මින්ව මල් බවට වෙනස් කරයි. උයනේ ස්වාමියා ඔහු වේ. එවිට ඔබ සෑම අනුපිළිවෙලින් උයන් පල්ලන් වේ. හොඳ උයන් පල්ලන් අයවත් තමන්ට සමාන අය බවට පත් කරති. ඔවුන් නොකඩවා පැල සිටුවති. සියල්ලන්ම අනුපිළිවෙලින් සිටින්නේ මේට ආධ්‍යාත්මික දැනුම යයි කියයි. දැනුම දෙන්නේ පරමාත්ම දෙවියන්. වේද ශාස්ත්‍ර පොත්වල තිබෙන දේ පවසන්නේ මිනිසුන්. ජීව සන්තාවට ආධ්‍යාත්මික දැනුම දෙන්නේ පරමාත්මයයි. අන් කිසිවෙකුටත් නිර්මාපක සහ නිර්මාණයන් පිළිබඳ දැනුම ලැබී නැත. ඔවුන් නිකම්ම කතන්දර කියති. සෑම තැනම බොරු සහිත බොරු ලෝකයයි. මේ ඉස්සර කෘතිම ස්වර්ණ ආභරණ තිබුණා. නමුත් දැන් එය තවත් කෘතිම වී ඇත. දැන් බොහෝ සේ කෘතිම ආභරණ ඇත. නියම ස්වර්ණ ආභරණ කිසිවෙකුටත් තබාගත නොහැක. රාවණගේ රාජධානිය ව්‍යාජත්වයේ දේශයයි. රාම දෙවියන් විසින් සත්‍ය දේශය ස්ථාපනය කරේ. ශිව බාබා විසින් නිර්මාණය කරන යග්‍යාව මේ වේ. මේ පාසලක් යග්‍යාව එසේම නිවසද වේ. ඔබ දැන් පුද්ගලිකවම පාරලෞකික පියාගෙන් ප්‍රජාපතා බ්‍රහ්මාගේ ඉදිරියේ සිටින බව වටහාගෙන ඇත. බ්‍රහ්මින් නොවි ඔබ උරුමය ලබන්නේ කෙසේද? යග්‍යාව රැකබලා ගැනීමට සත්‍ය බ්‍රහ්මින්වරු අවසි. පාපේ ගැලෙන්නන්හට බ්‍රහ්මින් යයි නොකියයි. එක් පයක් රාවණගේ ඔරුවෙත් අනික රාමාගේ ඔරුවෙත් තැබුවොත් කුමක් සිදුවේද? දෙකට කැඩී යයි. ඉන්පසු එවන් ක්‍රියාකාරීකම් වල යෙදී ඔබ පරම පියාගේ නමට නින්දාවක් ඇති කරයි. ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් යයි අමතන නමුත් කරන ක්‍රියා ශුද්‍රයින් වේ. පරම පියා කියයි කොහොම නමුත් ඔබේ වැඩ රාජකාරිය ආදිය කළා වුවත් ශ්‍රීමත් අනුව ඒ සියල්ල කළේ නම් එවිට එය බාබාගේ වගකීම වෙයි. ඔබ මේ පැමිණියේ දේවමය නිර්දේශ ලබන්නයි. අනිත් ඒවා යක්ෂ නිර්දේශයන් වේ. එහෙත් ඔබ ශ්‍රීමත් අනුගමනය කරන්නේ උසස් වීම සඳහායි.
අති උසස් පියා දෙන්නේ අති උසස් නිර්දේශයන්ය. ඔබට උසස් නිර්දේශ ලැබෙන්නේ මිනිස්යන්ගෙන් දේවතාවන් බවට වෙනස් වීම සඳහා බව ඔබට වැටහෙයි. ඔබත් කියන්නේ අප සූර්ය වංශික පාලකයන් වෙනවා කියයි. මෙම යඥාව ඇත්තේ පාලකයන් වීම සඳහායි. පුරවැසියන් වීම සඳහා නොවේ. ඔබ රජවරු සහ රජිනියන් වෙනවා. එසේම ප්‍රජාවන්ද නිර්මාණය වේවි. මම බාබා උත්සාහ කරමිසේ ඌවාසේම ඔය දරුවනුත් එලෙසම විය යුතුයි. ඔය දරුවන්ටත් තමන් බ්‍රහ්ම කුමාර කුමාරීන් ශිව බාබාගේ මුණුපුරන් වීම ගැන ඒ සම්මාන සතුට තිබිය යුතුයි. ශිවාට ප්‍රජාපිතා කියන්නේ නැහැ. ඔහු නිර්මාපක වේ. එහෙත් දේවතාවරු දිව්‍ය ලෝකේ වාසය කරන්නන්ය. මනුෂ්‍යත්ව දේවතාවරු බවට වෙනස් කරන්නේ ධර්ම පියායි. ඔබේ ශරීර කප්රුකමෙන්ම තිරියන් වෙනවා. අවලස්සන වූ ඔබ ජීවාත්මයන්ම ඔහු පිරිසිදු සහ ලස්සන කරවයි. ඔබ සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ වන විට එම ශරීර නොතිබේ. තිබුරු ගොඩක් ඇත්තේ මේ නිසායි. සෑම විනාශ වී යාම සඳහා ගිනි තැබීමට මේවා අසීමිත දේවල් වේ. මේ අසීමිත දූපතක් වන අතර ඒවා සීමිත වේ. එහිනම් වශයෙන් බොහෝ භාෂා ඇත. බොහෝ දූපත් ඇත. නමුත් සමස්ත ලෝම දූපතකි. ලංකා රාවණ රාජ්‍ය සමස්ත ලෝම ආවරණය කළා. ඔබත් ගීතයට සවන් දුන්නා. මොන තත්ත්වයටද අද මිනිසුන් පත් වීද? එයෝන් එකිනෙකාව මරන්නේ නැහැ. රාම කෙබඳුද? උසස් ප්‍රතිපදා අනුගමනය කළ පුරවැසියනුත් එබඳුම විය. යනුවෙන් කියා ඇත. එහි දුකක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඕනෑම කෙනෙකුගේ දුකට හේතු වන්නේ පාපයයි. එහි රාවණ හෝ හනුමන් සිටිය හැක්කේ කෙසේද? එසේ නැතිනම් ඒ ප්‍රීතිත්වයක් වනු ඇත. සෑම කෙනෙකුටම පියකු විය නොහැකි. දැන් ඔය දරුවන්ට පහදා දිය හැකි අද කල්පයක් පුරා ව්‍යාජත්වයේ ආදායමයි කවුරුත් උපයා තිබෙන්නේ කියා. දැන් සත්‍ය දේශේ කරා යාම උදෙසා ඔබ සත්‍ය ආදායමක් උපයන්න ඕනේ. ඕන් ග්‍රන්ථ ආදී කියවන්නේ ආදායමක් ලබා ගැනීමට. ශිව බාබා එම ග්‍රන්ථයන් හදාරා නැත. ඔහු ඥානේ සපිරි ඥාන සාගරයේ වේ. ඔහු සත්‍ය සහ සජීවී වේ. ඔබ දැන් සත්‍ය දේශයට යාම සඳහා බාබා වෙතින් සත්‍ය ආදායමක් උපයන බව වටහා ගත්තා. ව්‍යාජත්වයේ දේශය විනාශ වන විට ශරීර සමග අනිකුත් සියලු දේ විනාශ වී යාවි. යුද්ධ සිදු වෙන ආකාරය ඔබ සැවම දකීවි. ඔවුන් සියලු දෙනාම එකට එක් වෙන්න ඕනෑ කියා සිතනා නමුත් ඔවුන් බේද වෙති.
මනුෂ්‍යයන්ගේ ආශාව එකකි. දෙවියන්ගේ ආශාව වෙනත් එකකි. ඔවුන්ගේ සියලු සැලසුම් විනාශ වී සඳහා වේ. දෙවියන්ගේ සැලැස්ම මොනවාද? දැන ඔබ එය දන්නවා. පරම පියා ඇවිත් සිටින්නේ මේ ව්‍යාජත්තේ දේශය සත්‍ය දේශය බවටත් මනුෂ්‍යයන් දේවතාවන් බවටත් වෙනස් කිරීම සඳහාය. ඔබ සත්‍ය පියා මගින් ඔබ සත්‍යවන්ත වූ අතර ඔබ රාවණ මගින් ව්‍යාජ බවට පත් වූවා. ඔබ බ්‍රහ්මින් වරු යන්නේ දෝත පුරා අරගෙනයි. ශුද්‍රයන් ආපසු යන්නේ හිස් අතින්ය. තමන් දේවතාවරු වෙන්න සිටින බව ඔබට වැටහෙයි. දැන් පරම පියා කියන්නේ නිවෙස්වල සිටිනා ගමන් නෙළුම් මලක් මෙන් වී මා සිහිපත් කරන්න. ඔබ බාබා අමතක කළ යුත්තේ ඇයි? ඔබ අමතක කරන්නේ ඔබව දිව්‍ය ලෝක හිමිකරුවන් බවට පත් කරවන්නයි. මේ අලුත් දෙයකි. ඔබ මේ ජීව අවදානයට පත් වෙන්න ඕනේ. ජීවාත්මයක් අවිනාශී වේ. ඔහු ශරීරයක් අතහැර ඊළඟ එක ගනී. පරම පියා කියන්නේ ජීවාත්ම අවදානයට පත්වන්න. මන්ද ඔබ නිවහනට යා යුතුව ඇත. ශරීර අවදානය අතහරින්න. මේ උපත් 84ක් පරණ දිරාපත් සපත්තුවකි. වස්තු පැළඳිය යුතු වන විටය පළඳී. වස්ත්‍ර පැළඳිය යුතු වන විටය පළඳී. ඔබ එම පරණ ශරීරයත් අත්හැල යුතුයි. දැන් එම රාග චිත්තකයෙන් බසින්න. ඥාන චිත්තකේ අසුන් ගන්න. පාප වලින් වැළකී සිටිය නොහැකි බොහෝ දෙනෙක් එහි සිටී. පරම පියා කියයි තම යුගයේ සිට මේ පාපයන් නිසා ඔබ විශාල වශයෙන් රෝගාතුර වූවා. දැන් මේ පාපයන් ජය ගන්න. රාගේ නම් පාපේ නොගැලෙන්න. පාරිශුද්ධ වන්න. එම ශරීර අපිරිසිදුයි. එහෙයින් පාරිශුද්ධ වන්න. මෙහි සෑම කෙනෙක්ම ඉපදී ඇත්තේ පාපය තුලිනි. ස්වර්ණමය යුගයේ සාරිදී යුගයේ පාප කිසිවක් නොතිබේ. ග්‍රන්ථයන් වල අරමුණක් ඉලක්කයක් නොමැත. මෙහි ඔබට අරමුණක් සහ ඉලක්කයක් ඇත. අප දැන් මිනිසයන්ගෙන් දේවතාවුන් බවට වෙනස් වෙමින් සිටිනවා. කර්ම පියා කියයි ඔබ ඉගෙනගත් සියලු දේ අමතක කරන්න. ජීවේ හරයක් නැත. ඔබ ඉහළ නැගීමේ ස්ථිතිය ඇතිවන්නේ එක් වරකි. එයින් පසු ඇත්තේ පහළ බසින ස්ථිතියයි. එය පහළ බසින ස්ථිතියයි. ඔබ මොනතරම් ඔළුව හප්පා ගත්තත් එහිදී පහළ බසින්නම් අපිරිසිදුවේ නැසිදුවේ. මෙය අපවිත්‍ර ලෝකෙ. අපගේ ಭಾರತේ තමයි දිව්‍ය ලෝකය වී දැන්ය අපාය වී ඇත. බව ඔය දරුවන්ට වැටහි. ප්‍රථමයෙන් තිබුණේ එක් ආදී දේවතා ධර්මයයි. ඒ දැන් නොමැත. එම ධර්මයේ දැන් නැවත වරක් ප්‍රතිස්ථාපනය කරේ.
බාබායවිත් ප්‍රඥා මාර්ගයෙන් නැවතත් එම ප්‍රතිස්ථාපිත කාර්ය කරයි. ඔබත් කියන්නේ නැවත වරක් ඔබේ අධිරාජ්‍ය හිමි කරගන්නවා කියයි. ඔබ අධිරාජ්‍ය ලබා ගත්තායින් පසුව මෙම දැනුම අතුරුදහන් වෙයි. මෙම දැනුම පාරිශුද්ධ වීම උදෙසා ලැබෙන්නේ අපවිත්‍ර අයටයි. එනම් පිවිතුරු ලෝවේ මෙම දැනුම නොරැළී තිබෙන්නේ ඇයි? ලක්ෂ්මී නාරායන්ගේ අධිරාජ්‍ය කොපමණ වසරක් තිබේදයි යන්න ඔබත් දන්නවා. ඔබ කියයි බාබා අප වසර 5000කට පසුව නැවත වරක් අධිරාජ්‍ය ලබා ගන්නට ඇවිත් සිටිනවා. මා ජීවාත්මයක් කර්ම පියාගේ දරුවෙක් කෙනෙකුට තමාටම මීහරකායයි කියාගත් උදාහරණයක් ඇත. ඔහු දිගටම තමාට මීහරකය කියාගත් නිසා එසේම විශ්වාසය වඩවාගෙන ඔහුට අන් තිබෙන හේතුවෙන් ජනේලයෙන් පිටතට එන්න බැරි යයි කීවා. මේ උදාහරණය ඔබට ගැලපේ. ඔබ බාබාගේ දරුවෙක් යන විශ්වාසය ඔබට තිබෙනවා. මම චතුර්භුජ අත් සතරක් සහිත විෂ්ණු රූපය. ඔබ එසේ වෙනවා යයි කීමෙන් පමණක් එසේ වන්නේ නැත. එසේ ඔබ පත් කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙම ඥානය ඇත්තේ ඔබව සාමාන්‍ය මනුෂ්‍යව නාරායන බවට වෙනස් කිරීමටයි. මෙම දැනුම හොඳින් උකහාගෙන අන් අයවත් එසේ කිරීමට උනන්දු කරවන්නන් තමයි උසස් සත්‍යයක් ලබන්නේ. ශිෂ්‍යයෙකුට ඉගෙන ගන්න වේලාවක් නැතයි කියන්න බෑ. එසේනම් ඔබට ගෙදර යන්න පුළුවනි. ඉගෙන නොගෙන උරුමය ලබා ගත නොහැකි. ඔබ දෙමාපියන්ගේ දරුවන්. එසේ වී ඔබට ඉගෙන ගන්න වෙලාවක් නැතයි කියයි. ඔබ දෙවි පියාණන්ගේ දරුවන්. කර්ම පියාට අයිති වූාට පසුව ඔබ ඔහුව දික්කසාද කරයි නම් එවිට ඔහු කියාවි ඔබ නම් මහා මෝඩයෙක් කියා. ඔබට පැයක් හෝ පැය භාගයක කාලයක් නැද්ද? පාන්දරින් අවදි වී පරම පියා සිහිපත් කරන්න. කිසිම අපහසුතාවයක් ඔබේ හිත මත තැබුවේ නැහැ. උදෑසනින් අවදි වී හරිම ලේසියෙන් පියා සිහිපත් කර සුවදර්ශන චක්‍රය කරකවන්න. අන් අයට නැතත් අවම වශයෙන් තමාට යහපත සලසා ගන්න. ඔබ වටාත් කරුණා බරිත වූ තරමින් තමාටත් අන් අයටත් බොහෝ සිත සලස්වා ගනී. උසස් තනතුරක් ඔබ ලබා ගනී. මේ අති විශාල ආදායමකි. බොහෝ ධනය ඇත්තන් කියන්නේ ඔවුන්ට වේලාවක් නැතයි කියා. ධනවතුන් එහි දුප්පත් වෙති. දුප්පතුන් ධනවත් වෙනවා ඇත. වැඩියෙන්ම අඬන්නේ මව්වරුන්ය. ඔබ ඔවුන්ව හිනස්සන්න ඕනේ. නිරන්තරයෙන් ස්මරණ වන්දනාවේ සිටින්න. මදුබන් වල සාමය ඇත. එම නිසා ඔබට විශාල වශයෙන් ආදායමක් උපයන්න පුළුවනි.
සාකච්ඡා සුමේහි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණු දරුවන්ට ඔබගේ මව පියා බාබ්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය. 1. සත්‍ය දේශයට යාම පිණිස සත්‍ය ආදායමක් උපයන්න. ජීවාත්ම අවදානයට පත්වන්න. මේ පරණ විරාපත් සපත්තුවේ උඩගුකම අතහරින්න. 2. කරුණාවන්ත වී ඔබටත් අන් අයටත් යහපත සලස්වන්න. උදෑසනින් අවදිවන්න. පරම පියා සිහිපත් කරන්න. සුව දර්ශන චක්‍රයේ කරකවන්න. වරදානය ඔබ ඔබේ සුබ පැතුම් වලින් ඕනෑම අපතයක් බලවත් දෙයකට පරිණාමණය කරන ශුද්ධ හංසයකු වේවා. ශුද්ධ හංසයකු යනු ශුණාත්මක වන ඕනෑම දෙයක් ඉවතලා ධනාත්මක දෙය උකහා ගන්නා කෙනෙකි. දකිමින් අසමින් සිටින අතරේ එය බැලීම හෝ සවන් දීම නොකරන්න. ශුණාත්මක යනු අපත දේවල්ය. එම නිසා අපත දේවල් සවන් දීම සිදු කිරීම හෝ පැවසීම නොකරන්න. අපතයි සැලකෙන ඕනෑම දෙයක් බලවත් දෙයකට වෙනස් කරන්න. මේ සඳහා අවශ්‍ය වන්නේ සෑම ජීවාත්මයක් කෙරෙහිම සුබ පැතුම් තිබීමය. සුබ පැතුමින් යම් අයිතු දෙයක් පවා නිවැරදි වෙනවා. එම නිසා කොහොම කෙනෙක් වුණත් හම් නැත ඔහුට පහසුවෙන් නොනවත්වා සුබ පැතුම් ලබා දෙන්න. සුබ පැතුම් වලට ගලක්ද ජලයේ බවට වෙනස් කළ හැකි අතර ඕනෑම අපත දෙයක්ද බලවත් දෙයකට වෙනස් කළ හැකි වේවි. පාඨය අතීන්ද්‍රිය සතුට අත්විඳීම සඳහා සාමේ ප්‍රතිමූර්ති දරයෙකුසේ සිටියේ ස්ථිරවන්න. ඕම් ශාන්ති.